ඔබට සුබ දවසක්. අද සාමාන්‍යයෙන් කියන්නේ මහසිකුරාදා කියලා. ඉතින් අද මං හිතුවා පොඩි සජීවී විකාශයක් කරොත් හොඳයි කියලා. එක ප්‍රධාන හේතුවක් තමයි බොහෝ අයගේ අදහසක් තිබෙනවා යහපත් දෙවියෙක් ඉන්නේ කොහොමද මෙච්චර අසාධාරණ දේවල් ලෝකේ සිදුවන විට. ඉතින් මහසිකුරාදා දවසේ තමයි ඓතිහාසික වශයෙන් ලෝකේ අසාධාරණම සිද්ධිය සිදු වුණේ. ඒ තමයි යහපත් නෙදේරා එයාට විරුද්ධව බොරු චෝදනා ගොඩක් එල්ල කළා. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ කැංගරු කෝඩ් කියලා. බොරු චෝදනා ගොඩක් එල්ල කරලා එයාව ජීවිතක්ෂයට පත් කරා. ඒ සඳහා දේශපාලන බලවේග, ආගමික බලවේග, ආර්ථික බලවේග ඔය ඔක්කොම එක්කහ වුණා. ඉතින් මේ ගැන වැටහීමක් ගන්නකොට මුලින්ම මම කැමති දාර්ශනික වැටහීමක් දෙන්න. ඔබගේ ප්‍රශ්නය ලෝකේ මෙපමණ අසාධාරණයක් තියෙද්දී සාධාරණ දෙවිදෙක් ප්‍රේමවන්ත දෙවිදෙක් ඉන්නේ කොහොමද කියන එකට ඔබ ප්‍රශ්නයක් නගන එක සාධාරණයි. ඒක නිසා තමයි ඒ දෙවිඳුන්ම මිනිස් වෙසින් අපගේ සියලු යහපත සහ අයහපත තිබෙන මේ ලෝකයට ආවේ. දැන් ඔබගෙන් ඇහුවොත් ඔබ කැමතිද අලියෙක් වෙලා ඉපදෙන්න මිනිසෙක් වෙලා ඉපදෙන්න? ඔබ කියන්නේ නෑ මං කැමති මිනිසෙක් වෙලා ඉපදෙන්න. මොකද මිනිසාගේ ගුණ සමුදාය බැලුවම අපිට තේරෙනවා මිනිසා තමයි දෙවිඳුන්ගේ උත්තරීතර නිර්මාණය කියලා. ඉතින් කෙසේ හෝ ඒ උත්තරීතර නිර්මාණය ලස්සන පින්තූරයක් නරක් වුණා වගේ නරක් වෙලා තිබෙනවා. මේ ගැන ඓතිහාසික සිද්ධියක් තියෙනවා. ලෙනාඩෝ ඩා වින්සි පින්තූරයක් අඳිමින් හිටියා එක ලොකු විශාල දෙවස්ථානයක. එයා ජීවත් වෙන කාලේ. එතකොට ඒ පින්තූරේ මම හිතන්නේ මයිකල් ඒන්ජලෝ ඒ පින්තූරේ ලස්සන බලා දැන් මේ හුඟ උඩ තැනක හිටියේ අට්ටාලයක් අටවල පලංචි ගහලා එයා මෙහෙම පේන්ට් කරන ගමන් ලස්සන බලා එන්න පිටිපස්සට එනකොට එයාගේ ගෝලයා කොච්චර කිව්වත් මේක නවත්තන්න බැරි නිසා එක පාට තීන්ත හැලියක් අරගෙන අර මාස ගණනක් කර හිටපු පින්තූරෙට ටක් ගාලා තීන්ත හැලියක් ගැහුවා. එතකොටම අර පස්තා පොඩ්ඩෙන් පිටිපස්සට පෙරලෙන්න ගිය මයිකල් ඒන්ජලෝ එක පාට ඉස්සරහට පැනලා කිව්වම එතකොට ගෝලයා කිව්වා මේකයි මම ගැහුවේ නැත්තම් ඔයා පිටිපස්සට ගිහලා වැටෙනවා. ඉතින් එතකොට ඒ පින්තූරය හරිය ලස්සනට ඇඳලා තිබුණා. හැබැයි ඒ ලස්සන අතරේ මේ ගොඩක් පැල්ලම් හොඳ නැති තීන්ත පැල්ලනුත් තිබුණා. හේතුව ඒ වගේ තමයි මිනිස්සාගේ ජීවිතය. ගොඩාක් කුසලතා නිපුණතා තිබෙනවා. ඉතා හොඳ විද්වත් භාවයක් තිබෙනවා. අනුපමේ දයාවක් දක්වනවා. ඒවත් තියෙන අතර පොරිසාද වැඩ කරනවා. ඉතින් ඒ කියන්නේ මේ මකුළු දැල් වියලා අනිත් මිනිස්සුන්ව අමාරුවේ දානවා වැඩ කරනවා. බිත්තර රැකලා ගෝනුස්සු එනවා වගේ වැඩක් කරනවා. ඉතින් අපි දන්නවා සුභාෂිතේ කියනවා කුරුලි ගොර සපුන්ගේ දලගෙහි විෂය මදුරු මැසි කලන්ගේ තුඩගෙහි විෂය රුදුරු නුහුසුම් ඒ කියන්නේ ගෝනුස්සන්ගේ වලගෙහි විෂය නපුරුදු දොනන්ගේ සියලංගෙහිම විෂය. ඒක තමයි ඒක හරි ඇත්ත කතාව. ඒ ඔක්කොම මේ එක මිනිස් ජීවිතයක මිනිස් ඉතිහාසයේ එක් දවසක දෙවිඳුන් මිනිස්සු ලෙස ලෝව පහළ වී මිනිස් ජීවිතයේ විඳින්න තිබෙන ඔක්කොම අයිතුකම් එතුමා වින්දා. ඉපදුනේ ඊටාම දුප්පත් පවුලකට. වින්ද ගමන් රටේ රජුරෝ එයාව මරන්න හැවිද්දා. මොකද රාජකීය උපතක් කියලා අර ශාස්ත්‍රවන්තය තුන්දෙනෙක් ආවනේ පොර්සියා වින්දලා. ඒවා ඓතිහාසිකව සටහන් වෙච්ච දේවල්. ඒකයි මම මේ පොඩි මගේ අද මධ්‍යහ්නයේ සාකච්ඡාවට ඓතිහාසික දේවල් කීපයකට සඳහන් කරන්න මගේ අදහස. ඒගොල්ලෝ ආවා කිතුපත බලාගෙන. එතකොට මේ ඒ වගේ ඊට පස්සේ එයා බොහොම දුප්පත් තැනක ඉපදුනේ. පොඩි කාලේ ඉඳලා මේ ඒ රට පාලනය කරේ රෝම අධිරාජ්‍ය. බොහොම තද බල පාලනයක්. ඊට අමතරව ඒ රටේ රජුරු කෙනෙක් හිටියා හෙරත් කියලා. එයා වරි පණන් ගත්තා. රෝම අධිරාජ්‍යත් වරි පණන් ගත්තා. රෝම සල්දාදුවෝ රට හැමතැනම ඒගොල්ලන්ට ඕනේවා තමයි කරේ. එතකොට එතුමා ඉපදුනේ බඩුවගේ පුතෙක් ලෙස. එයා ජීවත් වුණ පැත්තේ නාසරත් ගලීලේ පොසත් අය දීවරයෝ. එතකොට දීවර කර්මාන්තයේ යෙදුණ අයගේ ආම්පන්න හදපු අය බඩුව දුප්පත්. ඉතින් එයාගේ අත
බොහෝම කැලල් වෙච්ච අතක් වෙන්නේ නැති. මොකද පොඩි කාලේ ඉඳලා තාත්තා එක්ක වඩ වැඩ කරන එක තමයි කරේ. එහෙම තමයි යාගේ පිටු උපතේ මිනිස් පැත්ත. ඊළඟට එයා ප්‍රසිද්ධ දේශනා පවත්වන්න ගත්තම සම්පූර්ණයෙන්ම ආගමික පද්ධතිය එයාට විරුද්ධ වුණා. මොකද එයා කියන්න පටන් ගත්ත ඕනෑම කෙනෙකුට දෙවිඳුන් වෙත කෙලින්ම එන්න පුළුවන්. ආගමික පද්ධතියකට කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඒ රටේ ක්‍රමයේ හැටියට. යුදෙව් ආගමික ක්‍රමයේ හැටියට උත්තම පූජකයෝ ඉන්නවා. ඒතකොට ප්‍රධාන දේව මාලිකාවේ සද්දුසිවරු කියලා කට්ටියක් ඉන්නවා. ග්‍රාමීය ධර්මශාලාවල පරිසිවරු කියලා කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ කොහොම එතුමාට විරුද්ධ වුණා. මොකද එතුමා කියන්න පටන් ගත්තා ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකුට දේව වචනය කියවන්නත් පුළුවන්, දෙවිඳුන් වටහා ගන්නත් පුළුවන් කියලා කෙලින්ම දෙවිඳුන්ට එන්න පුළුවන් කියන මතයට තදින්ම විරුද්ධ වුණා. ඒ රටේ හිටපු ධර්මාචාර්යවරුත් ඒ පද්ධති වලින් මුදල් උපයාගත් අය තදින්ම විරුද්ධ වුණා. ඔවුන් කියා සිටියේ එහෙම බෑ. සාමාන්‍ය ජනතාවට කෙලින්ම දෙවිඳුන් මෙතෙන් එන්න බෑ. ඔවුන් මෝඩයි. ඔවුන් පව් කරලා තියෙන්නේ. ඔය ඝට්ටනේ ඉතා උච්චස්ථානයට ගිහිල්ලා මහසිකුරාදා දවස කියන්නේ ඒ ඔක්කොම බල පද්ධති එතුමාට විරුද්ධව ලොකු නඩුවක් ගෙනාවා. ඒ නඩුව ඉස්සෙල්ලා හෙරොද් කියන ප්‍රාදේශීය රජු අහලා පූජකයෝ තමයි නඩුව ඉදිරිපත් කරේ. ඊට පස්සේ රටේ ආණ්ඩුකාරයා වූ රෝම අධිරාජ්‍ය ආණ්ඩුකාරයා වූ පිලාත් වෙත අරගෙන ගියා. Today I am discussing the issue of injustice man faces. The frequent question is, if there is a just God, why is there so much of injustice? So I am giving a little talk on the Good Friday situation. ඉතින් මහසිකුරාදා දවසේ අර්ථය මොකක්ද? ඉතින් ගොඩක් එයාට විරුද්ධව බොරු සාක්ෂි ඉදිරිපත් කරා. ඒගොල්ලන්ගේ ප්‍රශ්නය වුණේ මෙයා කියන මේ අලුත් ධර්මයෙන් සාමාන්‍ය දුගී දුප්පත් ජනතාව උගත් නැති ජනතාවට කෙලින්ම දෙවියන් වෙත එන්න පුළුවන් කියලා කිව්වම පූජක පද්ධතියත් ඒකෙන් හම්බ කරන ධනයත් නැති වෙලා යනවා. ඉතින් ඒකට විරුද්ධව තමයි පූජක පැලැන්ති. ඒ කියන්නේ නාගරිකවත් ඒ වගේම ග්‍රාමීයවත් පූජක පැලැන්ති යාට විරුද්ධව ලොකු කැරල්ලක් ඉදිරිපත් කරා. ඉතින් සාමාන්‍ය ජනතාව ගොඩක් එයා කියපු එකට එකඟ වුණා. මොකද හරිම අමාරුයි මේක. ගමේ ධර්මශාලාවට ගියත් ගොඩක් පූජා කරන්න ඕන. නගරේ මහා දේවස්ථානට ගියත් ගොඩක් පූජා කරන්න ඕන. ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට හිතනවා මේක ලොකු සහනයක්. මොකද එතුමා කිව්වා තමාගේ ගෙදර ඉඳගෙන මේ මෞංකාර දෙවියන් වහන්සේව දැනගන්න පුළුවන්. ඉතින් එතුමා කිව්වා මේ දෙවි පියාණන් ප්‍රේමණීයයි. ඊළඟට යාඥාවක් ඉගෙනුවා මෙහෙම යාඥා කරන්න කියලා. ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණන් කියලා. ඒකට රිලිජියස් පද්ධතිය සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා. ඒගොල්ලෝ මොන පිස්සුවක්ද මේ? එහෙම කොහොමද ගෝඩ්ට පියාණනි කියන්නේ? මේ හරි භයංකර කෙනෙක් නේ. මොකද භයංකරයි කිව්වම ගෝඩ් භයංකරයි කිව්වම ගෝඩ්ව විශේෂයෙන් ගන්න අයට විතරයි ගෝඩ් ළඟට යන්න පුළුවන්. එතකොට බහුතර ජනතාව අර විශේෂ ජනතාවට පූජා බාරහාර කරන්න ඕන ගෝඩ් ළඟට යන්න. ඉතින් මේක හරිම ආందోලනයක් වුණා. ඉතින් මුලින් ග්‍රාමීය මට්ටමේ තිබුණ එක ක්‍රමයෙන් නගරයේ හිතනාය නිකොඩීමස් කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ උත්තරීතර මන්ත්‍රණ සභාවේ 70ක් හිටියා. ඒකට කිව්වේ සැන්හෙඩ්‍රින් කියලා. සැන්හෙඩ්‍රින් එකේ එක්කෙනෙක් වූ නිකොඩීමසුත් මේකට ආකර්ෂණය වුණා. ඊළඟට තව එක්කෙනෙක් හිටියා ජෝසෆ් කියලා. එයා ධනවත් එක්කෙනෙක්. එයා මේකට ආකර්ෂණය වුණා. මොකද එයාට තේරුණා මේ ඇත්තනේ කියන්නේ සාමාන්‍ය ජනතාවට ළඟා වෙන්න බැරි දෙවි කෙනෙක්ගේ ඇති වැඩි මොකද්ද? ඉතින් මොකද මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ මොනවද කරන්නේ කියලා. ඊළඟට වෙන ප්‍රධාන නගරවල දැන් කපර්නම නගරේ සීමොන් පේදුරු කිව්වා මෙයා ප්‍රධාන එක්කෙනෙක්. එයා නැව් කපිත්තේ, බෝට්ටු කපිත්තේ. ඒ වගේ අයත් මෙයාව අනුගමනය කරන්න පටන් ගත්තා. ඊළඟට ඒ පැත්තෙම ටැක්ස් අය කරන එක්කෙනා. ඉතින් ඉන්ලන්ඩ් රෙවෙනියු එක්කෙනා ලොකු මිනිහෙක් නේ ඒ පැත්තේ. ඉන්දියාවේ කලෙක්ටර් වගේ කෙනෙක්. එයාත් එහෙම එක්කෙනෙක් තමයි මතෙව් කියන්නේ. ඔය සුභාරංජි පොතේ ලිව්වේ. එයාත් මෙයා ගැන පැහැදීමක් ඇතිලා මෙයාව අනුගමනය කරන්න පටන් ගත්තා. ඊළඟ ඒරියා එකේ තව ටැක්ස් ගෑදර් කෙනෙක් හිටියා සාකෙවුස් කියලා. ඉතින් ඒගොල්ලෝ ඉසකේස්. ඒගොල්ලෝ හැමතිස්සෙම සාමාන්‍ය ජනතාවගෙන් ඕනවට වඩා ටැක්ස් අය කරනවා. ඒගොල්ලන්ට කපමත් තියාගෙන තමයි බඩුවක් පාස් කරන්න උනත්. ඒ කියන්නේ ගලිලෙන් සමාරියට එනකොට තිබෙනවා ටැක්ස් ගන්න තැනක්. සමාරියෙන්
යුදයට එනකොට තියෙනවා ටැක්ස් ගන්න තැනක ඊළඟට දේවමාලිගාවට මොනවා අරගෙන ආවත් දේවමාලිගාව ආයෙත් ටැක්ස් කරනවා 3 සැරයක් ටැක්ස් කරනවා. සාමාන්‍ය ජනතාවට මේක එපා වෙලා තිබුණේ. ඉතින් මේ ප්‍රධාන ටැක්ස් ආය කරන කෙනෙක් මේ එතුමාව පිළිගත්තා. පිළිඅරගෙන කිව්වා මම ඊට පස්සේ මෙහෙම අයුත්තේ ටැක්ස් ආය කරන්නේ නැහැ. මම අයුත්තේ ගත්ත දේවල් මම ආපහු දෙනවා කියලා. එයා ඒ හිමාය හැරෙන්න ගත්තම එස්ටැබ්ලිෂ්මන්ට් එක මේ ගොඩක් කලබල වුණා. දැන් අපේ බලය අඩුවේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අපිට තමයි ඔක්කොම දේවල් කරන්නේ. අපේ රිලිජියස් එස්ටැබ්ලිෂ්මන්ට් එක ලැබෙන ආදායමත් එහි ශක්තියක් එහි නෛතික පද්ධතියක් නැති වෙලයයි මේ තැනත්තට මෙහෙම කරන්න ඉඩ දුන්නොත් කියන තත්වෙන් තමයි මහසිකුරාදා නඩුව ආවේ. ඉතින් ඒ යුදෙව්වන්ගේ තිබුණා උත්සවයක් පාස්කු කියලා. ඒක පරණ සිහිවටනයක්. 1450 විතර මේගොල්ලෝ මිශ්‍රයේ වහල්කමනේ හිටියේ. ඒගොල්ලෝ එදා පිටමෙන දවසට කිව්ව එක්සඩස් කියලා. නික්මයාම කියලා. එදා ඒගොල්ලෝ දීලා God the Father දීලා තිබුණ සංකේතයක් එක පවුල එක බැටළුවෙක් මරා එයාගේ ලී තවරු කල එදා එළියට එන්න කියලා. ඉතින් එක රාත්‍රියකින් අර ක්‍රිස්තු පූර්ව 1450 ඒගොල්ලන්ගේ වචනෙන් නිසාන් මාසෙ අපේ වචනෙන් අප්‍රේල් නිසාන් කියන්නේ අපේ වචනෙන් සාමාන්‍ය කියන අප්‍රේල් ඒ කාලෙට තමයි ඒගොල්ලන්ගේ අස්වැන්න උත්සව එහෙම තියෙන්නේ. ඒගොල්ලන්ගේ අපේ වගේම තමයි අපි දන්නනේ අප්‍රේල් මාසෙනේ අලුත් අවුරුදු උත්සවයේ තියෙන අලුත් අස්වැන්න. අන්නේ අලුත් අස්වැන්නට සමාන කාලෙක තමයි මේ නිසාන් ඒගොල්ලන්ගේ ඒ මාසෙට කිව්වේ නිසාන්. මාසේ 14 වෙනිදා මෙහෙම හැම ගෙදරකම ගෙදර මූලිකයා බැටළුවෙක් වෙන් කරලා ඒ බැටළුවගේ ලේ තවරා ඕන් කොහොම හරි පළවෙනි සැරේ මිශ්‍රයෙන් පිටුණු රෑ. ඉතින් ඒක ඓතිහාසික කතන්දරයක්. ඒකට සාක්ෂි තිබෙනවා. එහෙම ලොකු එක්සඩස් එකක් තිබුණා කියලා සාක්ෂි තිබෙනවා. කොහොම හරි ඒ දවස තමයි මේ අන්තිමේදී තීරණය වුණේ එතුමාගේ ලෝකයේ අන්තිම දවස. ඉතින් එතුමාට කිව්වා දෙවියන් වහන්සේගේ බැටළු පැටවා කියලා. ඉතින් එතුමා මේ මුළු සමාජ පරිවර්තන ව්‍යාපාරයක් කරන්න නම් social transformation ව්‍යාපාරයක් කරන්න නම් අපේ බුද්ධිය ඇටියට එක්කෝ සීසගේ පුතා වෙන්න ඕන. නැත්නම් හෙරොඩ්ගේ පුතා වෙන්න ඕන. එහෙම නැත්නම් චීෆ් ප්‍රීස්ට්ගේ පුතා වෙන්න ඕන. එහෙම නැත්නම් මේ පැත්තේ හිටපු ලොකුම බිස්නස් කාර්යගේ පුතා වෙන්න ඕන. එහෙම නෙමෙයි ආ ඉපදුනේ. බොහොම දුගී පවුලක බහුමික පියා වඩුවෙක්. එයාගේ කර්මාන්තයත් වඩු කර්මාන්තය තමයි එයා කරේ අවුරුදු 30ක්. ඒ නිසා නාසරත්වල හැමෝම එයාව දන්නවා කාපෙන්ටර් සන් කියලා. කොහොම නමුත් එයා කතා කරන්න ගත්තම මිනිස්සු කිව්වා මෙහෙම විද්වත් කතාවක් අපි අහලා නැහැ. මෙවැනි විද්වත් අර්ථකථනයක් අපේ ධර්මය ගැන අපි අහලා නැහැ කියලා ගොඩක් දෙනෙක් එයත් එක්ක එක්කහුව වෙන්න පටන් ගත්තා. ඒක වළක්වන්න තමයි ඒ වෙනකොට එයා ප්‍රසිද්ධ සේවයේ අවුරුදු 3මාරක් විතර ඉඳලා තිබුණා. ඉතින් එයාත් දැනගෙන හිටියා දැන් එන්න මේක දැන් තීරණාත්මක මොහොතකට එනවා. එතකොට අවසාන සැරේට එයා යෙරුසලමට ආපු දවසේ තමයි අර පාම් සන්නේ කියලා ගීරිද කරේ. එතකොට ඒ සෙනඟ පොඩි අතු කපලා එයා කොටුලුවෙක් පිටුඩ ආවේ මේ රජෙක් කෙනවා වගේ එයාව පිළිගත්තා. මොකද මහ ජනතාවගේ දැන් අදහසක් තිබුණා මෙයා දැන් දේශපාලන විප්ලවයක් කරයි කියලා. නමුත් එයා කිව්වා මම ආවේ දේශපාලන විප්ලවයක් කරන්න නෙමෙයි. මම ආවේ ආත්මික විප්ලවයක් කරන්න. මේක ලේවගුරා කරන වික්‍රමයක් නෙමෙයි. ඔබේ මේකෙන් වෙන්නේ මගේ ජීවිතේ නැති වෙන්න පූජා වෙන්නයි මම ආවේ කියලා. ඉතින් මහජනතාවට ඒක තේරුනේ නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය වුණා ඉක්මන් විසඳුමක්. රෝම අධිරාජ්‍ය පන්නලා දාන්න. ධනවතුන්ව බංග කරලා දාන්න. එහෙමනේ දුප්පත් මහජනතාව හිතන්නේ අර කාල් මාක්ස් ඒකට හැදුවනේ ඩොක්ට්‍රින් එක. ඉතින් ජේසුස්තුමා එහෙම නෙමෙයි කිව්වේ මම ආවේ මගේ ජීවිතේ පූජාවක් හැටියට දුන්නම මම ඕගොල්ලෝ එකිනෙකාගේ ජීවිතය තුල ජීවත් වෙන්න වෙනවා. ඒකයි එතුමාගේ ඔෆර් එක. I will lay down my life John 10:17 මම මාගේ ජීවිතය පවරා දෙමි. එසේ පවරා දුන් පසු මම ඔබ තුල මගේ ජීවිතය පටන් ගන්නෙමි කියන ඔෆර් එකට තමයි ආවේ. එතුමා කිව්වා මම යහපත් බැටළුවේ ලේරාය. ඔබලා මාගේ බැටළුව වෙන්න කැමති නම් ඔබලාට මගේ හඬ ඇසිය. මොකද්ද හඬ?
ලෝකයේ අසාධාරණේ තිබේ. හැබැයි අපේ ප්‍රශ්නේ ලෝකයේ අසාධාරණ නෙමෙයි. අපිත් වලස්සු වගේ ගොරවන්න පුළුවන් කෙනෙක් හම්බුණා. එතකොට සුසුකි පුංචි වාහනේ තියෙනනේ සුසුකි එක ගොරවනවා බයිසිකල් එකට. එතකොට ටිකක් ලොකු වාහනයක් ආවම ඒක ගොරවනවා සුසුකි එකට. මත්ස්‍ය න්‍යායත් වගේනේ. ඒ කියන්නේ කුඹලාව කනවා හාල්මැස්සව. එතකොට ඇටවල්ල කනවා කුඹලාවව. ශාග්ගනේ මෝරෙක් අහුනාම ඇටවල්ල කනවා. ඒක තමයි මත්ස්‍ය න්‍යාය කියන්නේ. ඉතින් ජීසස් ක්‍රයිස්ට් කිව්වා ඒකයි ප්‍රශ්නේ. රජ්ජුරුව අසාධාරණයක විතරක් නෙමෙයි, පූජකයෝ අසාධාරණ විතරක් නෙමෙයි, ව්‍යාපාරිකයෝ අසාධාරණයක විතරක් නෙමෙයි ප්‍රශ්නේ. ඔබ තුල වලහෙක් වෙනවා, දුබලෙක්ව හම්බුණා. එතකොට ඔබ මේ කේන්ද්‍රී ගන්නවා, මේ ඔබ ගොරවනවා දුබලයට. ඊළඟට බලවන්තයෙක් ඔබට හම්බුනාම ඔබ කේන්ද්‍රී ගන්නවා පරවියෙක් වගේ. ඉතින් මේක පුටු මාරු වැඩක්, ස්ථාන මාරු වැඩක්. එක වෙලාවකට වල අර මිනිස්සු මේ පරවි දෙනවා වගේ කේන්ද්‍රී ගන්නවා. තව වෙලාවකට වෙන කෙනෙක් මට වලහ වගේ මම පරවි දෙනවා වගේ කේන්ද්‍රී ගන්නවා. ජීසස් ක්‍රයිස්ට් කෝක අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඉතින් කොහොම හරි එදා අන්තිම රාත්‍රියේ ඔය අන්තිම රාත්‍රී කැමත් කියලා එකක් තිබුණානේ. ඊට පස්සේ එයා ගියා ගෙත්සෙමන කියන උයනට. ඒක ඓතිහාසිකව අදත් තිබෙනවා. දැන් එතන තැනක් තිබෙනවා. එයා දන ගැහුවා කියන තැන. එතන තියෙනවා ඉතා පරණ ඔලිවස් තියෙනවා. එයා දන ගැහුවා කියන තැන ඉඳලා පේනවා එයාගේ නඩු විභාගයේ යන ගිය තැන තාම තියෙනවා. ඒක පේනවා. ඒ වගේ ඓතිහාසික සඳහන් තිබෙනවා. කොහොම හරි එයා ඒ ගෝලයන්ගේ එක්කෙනෙක් යූදස්නේ. එයාට විරුද්ධව ගියේ යූදස් තමයි ආව පාවල දුන්නේ. එයා ඒක දැනගෙන හිටියා. ඉතින් මේ නඩු විභාගයේදී එයාට විරුද්ධව ගෙනාපු චෝදනාව තමයි පිලාත් පූජකයෝ කිව්වා මෙයා අපේ ආගමට විරුද්ධව දේශනා කරා කියන එක නෙමෙයි කිව්වේ. එයාත් රජුරු කෙනෙක් කියලා අලුත් රජයක් පිහිටවන්න යනවා කියලා. ඉතින් ඒකට ජීසස් ක්‍රයිස්ට් නෑ කිව්වේ නෑ. මොකද එයා කිව්වා අලුත් රජයක්. හැබැයි මේ රජයේ ඉන්නේ ඔබගේ හදවතට මොලොග්ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය. ඔහු පොළොව උරුම කරගන්නව. සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය. මේ මතේ පස්සේ පරිච්ඡේදය. ඔහු දේව රාජ්‍ය උරුම කරගන්නෝය. ඉතින් එහෙම තමයි කියන්නේ ඊළඟට ධර්මිෂ්ඨකම් කරන්න ආශිර්වාද ලද්දෝය. ධර්මිෂ්ඨකමරි සාපිපාසා ඇත්තෝ ආශිර්වාද ලද්දෝය. ඔහු තෘප්තියට පැමිණෙන්නේ. ජීසස් ක්‍රයිස්ට් කියපු රාජ්‍යය එන්නේ අපේ හදවත ඇතුළට. ඒකේ රජුරෝ ජීසස් ක්‍රයිස්ට්. එතකොට ඒක අභ්‍යන්තර රාජ්‍ය තන්ත්‍රයක්. අපි අවියරගෙන අනිත් මිනිස්සුන්ගේ ලේ වගුරුන එකක් නෙමෙයි. ජීසස් ක්‍රයිස්ට්ගේ ලේ තමයි වැගුරුනේ. එතකොට මේ රාජ්‍ය තන්ත්‍රය පිළිගත්තම මගේ මහාන් තත්ත්වය තමයි ජීවිතක්ෂයටපත් වෙන්නේ. ඒකයි මේ කුරුසිය කියන්නේ. මගේ මහාන් තත්ත්වයේ ජීවිතක්ෂයටපත් වීම ඊට පස්සේ ජීසස් ක්‍රයිස්ට් එයාගේ ජීවිතය මා තුල පටන් ගැනීම. ඉතින් ඕක මට සිද්ධ වුණේ 1971 අගෝස්තු මාසේ 17 වෙනිදා. එතකොට මම හරියට ආගියු කරනවා මේ ගොඩ් කෙනෙක් නෑ එහෙම කියලා. අපි එවොලියුෂන් එහෙම කරලා නේ හිටියේ. මම ඊට ඉස්සෙල්ලත් කියලා තියෙනවා මම ඒ අවුරුද්දේ A level විභාගේ 1970 A level විභාගේ අපිට තියරි තිබුණේ දෙසැම්බර් වල. ඊළඟට 71 කැරල් ආවනේ අප්‍රේල් වල. ඒ නිසා අපේ ප්‍රැක්ටිකල්ස් පරක්කු වුණා. හැබැයි කොහොම හරි රිසල්ට්ස් එනකොට මම අයිලන්ඩ් බේස් රිසල්ට් එක ඇවිල්ලා තිබුණා. මම හිටියේ සෙන්ට් තෝමස් කොලෙජ් එකේ. අපි කරා බොටනි සූ කෙමිස්ට්‍රි ෆිසික්ස් 4ක්. ඒකෙන් මම අයිලන්ඩ් බේස් රිසල්ට් එක ඇතුළේ තමයි කොළඹ මෙඩිකල් කලෙජ් එකට ඇතුළු වුණේ. ඉතින් කොළඹ මෙඩිකල් කලෙජ් එකේ හැම එක්සෑම් එකේම බැච් ටොප් හැටියට තමයි මම පාස් වුණේ. ඒ කාලේ තමයි මම මේ ප්‍රශ්නෙට මේ නැත්නම් තර්කයට මුහුණ දීලා මම විද්වත් තීරණයකට ආවා. මේ කියන ඒවල විද්වත් ඇත්තක් තිබෙනවා, ඓතිහාසික සාක්ෂි තිබෙනවා. මමත් මුලින් ඉඳලාම හෙව්වා. මොකද මගේ තාත්තා තේතිස් නේ. ඉතින් මම සෙන්ට් තෝමස් ගියා අපේ තාත්තා තේතිස්. ඉතින් එයාත් වාද කරනවා, මාත් වාද කරනවා. ඉතින් අපි ඔක්කොම තියර රෙවොලියුෂන් එක කරේ. ඉතින් ඒ ගැන හොයලා බලලා තමයි මට තේරුණා මගේ බුද්ධිය ලොකු වෙනකොට කිසිම සැලකිල්ලක් නැහැ මිනිස්සු ගැන. මගේ අදහස අග්‍රගණ්‍ය ඇකඩමික් කෙනෙක් වෙන මේ ලෙඩ්ඩු බලන්න නෙමෙයි. අග්‍රගණ්‍ය ඇකඩමික් කෙනෙක් වෙන්න ඕන. පුළුවන් තරම් නොලෙජ් එක එකතු කර ගන්න ඕන. තාමත් ඉතින් මම එක සැරයක් පොතක් කිව්වා මේ ඔක්කොම මගේ ඔළුවේ තියෙනවා. ඒක
ගොඩ්ගේ gift එකක් වෙන්න ඇති. ඒ කාලේ තමයි මට තේරුනේ මගේ මේ බුද්ධිය ලොකු වෙන්න හදවත නිකන් නැති වෙලා යනවා වගේ. මම පෞද්ගලික තීරණයකට ආවා මේ කතන්දරය ඇත්ත. ඒ කියන්නේ ජීසස් ක්‍රයිස්ට් කෙනෙක් කියලා කෙනෙක් හිටියා. එයා මේ වගේ උසාවියකට මුණ දුන්නා. එයා මරණ දණ්ඩයටපත් වුණා. ඊට පස්සේ එයා මරණයෙන් එළියට ඇවිල්ලා ජීවත් වෙනවා. එයාව පිළිගන්න පුළුවන් කියලා මට දැනුණා විතරක් නෙමෙයි මට එවැනි ආත්මික අත්දැකීමකුත් ආවා. මගේ හදවතට එයා ඇතුළු වුණා කියලා. හැබැයි අපි මේක ප්‍රවේශමෙන් බලන්න එපා. ඉතින් එදා රෑ ඒක අන්තිම රාත්‍රී කෑමෙන් පස්සේ එයා ගියා ගෙත්සෙමනි වෙනෙති. එතනදී එයාව රෙස්ට් කරා. ඒ කියන්නේ මිනිස්සු වැඩි නැති තැනක රෙස්ට් කරන්න අවශ්‍යතාවයක් තිබුණා. රෑම නඩු විභාගය ඇහුවා. මම කලින් කීවා මෙන් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයේ තිබුණේ මෙයා අපේ ධර්මයට කරදරයක් නිසා එලිමිනේට් කරන්න. නමුත් ඒගොල්ලෝ නඩුව ගේන්න ඕන රූලින් ඔතොරිටි රෝම්. රෝමන් ගවර්නර් තමයි පයිලට්. ඉතින් පේන්න තියෙන විදිහට මේ මහසිකුරාදා උනේ මගේ අර රෙඩ් බ්ලඩ් මූන් පොත අරන් එනවාද? මහසිකුරාදා උනේ අප්‍රේල් 3 වෙනිදා AD 33. ඒක හරියටම හොයලා බලන්න පුළුවන්. ඉතින් එයාව තීරණය කරා නඩුව පයිලට් කිව්වා මෙයා කරපු වරදක් නැහැ කියලා. ඒ වුණාට අර ප්‍රීස්ලා එහෙම යාට විරුද්ධව නඩුව ගෙන ආපු අය කිව්වා you will not be Caesar's friend because he said he's a king. ඒගොල්ලෝ කිව්වා ඔයා සීසර්ගේ යාළුවා නම් මෙයාව නිදහස් කරන්න බෑ. මොකද මෙයා කිව්වා මෙයාත් රජෙක් කියලා. ඉතින් එතකොට පයිලට්ට මේක පැකේජ් කරගන්න බැරි වුණා. මොකද හැමදෙස්සෙම යෙරුසලම කචල් යන තැන. මෙයා ඒ කාලේ හිටපු සීසර්ගේ කිට්ටු මිතුරෙක් පයිලට් කියලා ඓතිහාසික සාක්ෂි වලින් පේන තිබෙනවා. එතකොට පයිලට් බය වුණා මේ ප්‍රීස්ලා මේගොල්ලෝ පටන් ගන්නගෙන ලොකු කැරල්ලක් යෙරුසලමේ. එතකොට එයාගේ ඊළඟ promotion එකට හොඳ නැති වෙනවා. as governor if Jerusalem has problem you are the Roman governor you must put everything down. ඉතින් යෙරුසලමේ governor යානේ එයාගේ කීර්තිනාමයට කැලල් වෙන නිසා හොඳටම දැනගෙන බොරු නඩුවක් කියලා ජීසස් ක්‍රයිස්ට්ව කන්ඩෙම් කරා. එයාගේ වයිෆ් ඇත්තටම කිව්වා ඊයේ රෑ මම ලොකු හිණයක් දැක්කා මේ ධර්මිෂ්ඨ මනුස්සයර මේ කරන්න එපා කියලා. නමුත් එයා දේශපාලන වාසිය තකාගෙන කන්ඩෙම් කරාම දැන් මරණය සිද්ධ කරන්නේ මේ රෝම ක්‍රමයට. ඒ කියන්නේ කුරුසේ ඇන ගහලා මරනවා. ඉතින් කොහොම හරි උදේ 9 වෙනකොට කුරුසේ ඇන ගහනවා. ඉතින් කුරුසේ ඇනත් ගහනවා අතත් බඳිනවා සමහරලාට. එතකොට කුරුසේ එල්ලපු කෙනෙක් මැරෙන්නේ කොහොමද? මැරෙන්නේ මෙහෙමයි. අපිව අවලම්බනය කළ කල අපේ পায় පොළවේ ගහලා ඉන්න බැරි කල අපේ ඩයෆ්‍රම් එකට ඒ කියන්නේ අපිට ආශ්වාස කිරීම වැඩි එනර්ජි නැතුව වෙනවා ආශ්වාසය. නමුත් ප්‍රාශ්වාසයට ගොඩක් මාංශ පේශි සම්බන්ධ වෙනවා. එතකොට අපිව අවලම්බනය කරා. මේ කියන්නේ කුරුසය ඇන ගැහුවාම මෙහෙම අත් දෙක බැඳ හරි ඇන ගැහුවා හරි දැන් පේන්න තියෙන්නේ ඇන ගැහුවේ අරාස්තියයි අන්වරාස්තියයි අතරේ අල්නයකයි රේඩියස් එකයි අතරේ තමයි ඇන ගැහුවේ. මෙතන නෙමෙයි. මොකද මෙතන ඇන ගහලා එල්ලන්න බෑ. ඇන ගහන්නේ නැත්තේ මේක හරහා. සමහර විට බඳින්නත් ඇති නැත්නම් ශරීරය කඩන වැටෙන නිසා ඊළඟට අපේ මේ කකුලේ තියෙන බෝන් එකක් කැල්පේනියම් කියලා ඒක හරහත් ඇණයක් ගෑව සමහරලාට මිනිහා කඩන් වැටි කියලා ශරීරය බඳිනවා. ඉතින් එහෙම ඉන්නකොට මහ ප්‍රාචීරයේ ෆික්ස් වෙන්නේ නැති නිසා ඩයෆ්‍රම් එක කියලා හුස්ම ගත්තට එළියට දාන්න බෑ. එතකොට වෙන්නේ මේ ප්ලූරල් කැවිටි එකේ ප්‍රෙෂර් එක එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද කිව්වා එළියට දාන්න බෑ. අර පිස්සු බල්ලෙක් මැරෙන හැටි මම දැකලා තියෙනවා වෝඩ් එකේ ඉස්සරයක්. ඒ වගේ වැඩක් තමයි වෙන්නේ. කරනවා එළියට දාන්න බෑ. මොකද එක්ස්පිරේටරි මසල්ස් පැරලයිස් වෙන්න ගන්න. ඉතින් එල්ලුවම එළියට දාන්න බෑ. එතකොට ඉන්ට්‍රාප්ලූරල් කැවිටි එකේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එතකොට පෙනහල්ලේ ප්‍රෙෂර් එක වැඩි වුණාම රයිට් පල්මනරි ආටරි එක ඒ කියන්නේ දකුණු කෝෂිකාව තුනෙහි දැන් මේක ද්විත්ව සංසරණයක් නේ තියෙන්නේ මෙහෙම ඒතකොට දකුණු කෝෂිකාවෙන් තමයි ලේ යන්නේ පෙනහල්ලට. දකුණු කෝෂිකාවේ ප්‍රෙෂර් එක රසායන මිලිමීටර්ස් මර්කරි 2510 වගේ.
අර සිස්ටමික් පැත්ත වම් කෝෂිකාවේ ප්‍රෙෂර් එක 120/80යි. ඉතින් මේක හරි ඝනකමයි. මේක හරි තුනී. ඉතින් එන්න පල්මනරි ආටරි එකේ ධමනියේ ප්‍රෙෂර් එක වැඩි වෙනකොට රයිට් වෙන්ට්‍රිකල් එක දකුණු කෝෂිකාව අකර්මණ්‍ය වෙනවා. ඊළඟට සීරස් ෆ්ලුයිඩ් එකක් ද්‍රවයක් තරලයක් හાર્ට් එක වටේ පෙරිකාඩියම් එක ඇතුලේ එකතු වෙනවා. ඒක එකතු වෙනකම් වැඩි වෙනකොට කාඩියක් ටැම්පොනාට් කියලා තත්ත්වයක් එනවා. ඒ කියන්නේ හાર્ට් එකට බෑ යුතු ලෙස ප්‍රසාරණය හෙවත් විස්තරණය වෙන්න අර මේ ලේ පිළිගන්න පිළිස. එම නිසා එවැනි කාඩියක් ටැම්පොනාට් තත්ත්වයෙන් තමයි පුද්ගලයා මැරෙන්නේ. ඉතින් ජීසස් ක්‍රයිස්ට් අපිට පේනවා පැය 6න් මැරුණා. එම නිසා නැත්තම් ඒගොල්ලෝ කකුල කඩනවා. කකුල කැඩුවම එයි කකුල කඩන්නේ අර කුරුසේ එල්ලපු එක්කෙනා කුරුසේ මේ vertical pole එක කකුල කලවෙන් බදාගෙන අමාරුවෙන් හුස්ම ගන්නවා. දැන් ජීසස් ක්‍රයිස්ට් ළඟට ආවම කකුල කඩන්න කියලා. ඒ කියන්නේ මේ මරණය ඉක්මන් කරන්න එයා මැරිලා හිටියේ ඒ වෙනකොට. එතකොට ඒගොල්ලෝ මරණය සර්ටිෆයි කරන්නේ කොහොමද? මෙහෙම හෙල්ලෙන් එන්නම එළියට ආවේ පිදුරු පාට straw colored fluid එකක්. ඊට පස්සේ ලේ කැටියාව. ඒ straw colored fluid එක pleural cavity එකේ තරලේ එකතු වෙනවා. ඊළඟට pericardial sac එකේ තරලේ එකතු වෙනවා. ඊට පස්සේ තමයි ලේ කැට එළියට එන්නේ. ඒකෙන් එහෙම තමයි කොහොමද හැම මරණයක්ම හැම කුරුසේ මරණයක්ම අර ස්පියර් එකකින් අනින්නේ මොකද ඩෙත් කන්ෆර්ම් කරන්න. මොකද මේ එතන හිටපු ශතාධිපතියා රෝම සොල්දාදුව ලොකු කපිතාන්ලා මිනිස්සු එල්ලලා මරලා. මිනිස්සු එල්ලලා මරන ක්‍රමය ඇති කරේ අසිරියානෝ. ඒක වැඩියෙන්ම පාවිච්චි කරේ රෝමන්ස්ලා. ඉතින් නරකම දේශපාලන හෝ වෙනාතකින් නරකම හිරකාරයන්ව තමයි එල්ලලා මරන්නේ. එහෙම තමයි ජීසස් ක්‍රයිස්ට් කුරුසියේ එන ගහලා මැරුවා කියන එකේ අර්ථය ඒකයි. ඊට පස්සේ ඩෙත් සර්ටිෆයි කරා. ඔය අතරතුරේ උදේ 9ටනේ එල්ලුවේ. දවල් 12ට ආව එක්ලිප්ස් එකක්. දැන් මම පොතක් ලියලා තියෙනවා when human history's D-Day and V-Day collided. D-Day කියන්නේ අර ඩන්කර්ක් වලින් බ්‍රිටිෂ් හමුදා එළියට ගන්න තිබුණා එක දවසක් අර මේ මොකද ඔක්කොම මේ හිට්ලර්ගේ හමුදාව තාපොටෙන් යුද්ධ ජය ගන්නවා. ඒක තමයි D-Day කිව්වේ. V-Day කිව්වේ ආපහු නෝමැන්ඩි වෙරළට බ්‍රිටිෂ් හමුදා ඇවිල්ලා දෙවන ලෝක මහා සංග්‍රාමයේ හිට්ලර්ව පරාජය කරා. ඒකෙන් තමයි මම මේකේ ටයිටල් එක ගත්තේ when human history's D-Day නරකම දවස. V-Day victory දවස එකක් වුණා කුරුසියේදී කියන එක තමයි මේ පොතේ අර්ථය. father forgive කියලා මුලින් කිව්වා පියාණනේ මොන්ට කමා කළ මැනව මොන් කරන්නේ කුමක්ද මොහු නොදනි. එතකොට if you need a book like this මට ලියලා වන්න ඕන 077 49 59 214 සරසවියකෙත් මේ පොත තියෙනවා. අපේ අපේක්ෂා බුක් ෂොප් එකෙත් තියෙනවා මොර්ක්වෙත් අපේ බොරැල්ලේ. ඉතින් නැත්නම් මේක ලියලා එවුවොත් මට පොතක් එවන්න බැරි නෑ. 077 59 214. එතකොට උදේ 9ට එන ගැහුවා. දවල් 12ට එක්ලිප්ස් එකක් ඇවිල්ලා සූර්යග්‍රහණයක් වුණා කියලා තිබෙනවා. දැන් හිස්ටරි වල තිබෙනවා සූර්යග්‍රහණයක් වීමට අවශ්‍ය සාධක කැල්කියුලේට් කරයි. දැන් මෙහෙම සූර්යග්‍රහණයක් වුණා කියලා ඇෆ්‍රිකානස් යනාදි වශයෙන් මුළු ලෝකෙටම දැනුණු සූර්යග්‍රහණයක් වුණා කියලා හිස්ටරි පරණ හිස්ටෝරියන්ස්ලා ලියලා තියෙනවා. ඉතින් ඔබට මේක ඇත්ත බලන්න තියෙන්නේ මෙච්චරයි. crucifixion plus eclipse Google කරන්න. එතකොට පේන්නේ මේකේ ඓතිහාසික සාක්ෂිය. eclipse ඒ කියන්නේ සූර්යග්‍රහණය plus crucifixion. තව එකක් වුණා භූමිකම්පාවක් ඇති වුණා කියලා කියනවා එයා මැරෙන වෙලාවෙම. එතකොට ආයත් හිස්ටරි වල රෙකෝඩ් කරනවා මේ භූමිකම්පාව රෝමේ මෙව කුරුසිපත් කරේ යෙරුසලමේනේ. නමුත් ඉතාලියේ නයිස් නගරය දක්වාම භූමිකම්පාව දැනුණා කියලා නයිස් වල හිටපු නගරයක් තියෙන නයිස් කියලා. ඒ නගරේ හිටපු හිස්ටෝරියන්ස්ලා රෙකෝඩ් කරලා තිබෙනවා. ඒ ඓතිහාසිකව තියෙන තැන. ඒකත් බලන්න පුළුවන්. earthquake plus crucifixion ඒකත් Google කරලා බලන්න මොනවද එන්නේ කියලා.
ඉතින් මමත් මේක විද්වත් හොයපු නිසා මේවා ඇත්තද කියලා බැලුව නිසා මාත් මේවා ඔක්කොම හොයලා බැලුවා මම මෙඩිකල් ස්ටුඩන්ට් කාලේ. ඉතින් දැන් ওই ටික තමයි කියන්න තිබෙන්නේ. එතකොට එයා ඇත්තෙන්ම මැරුණා. ඊට පස්සේ ආව කුරුසෙන් බෑවා. එතකොට ආව ජූයිෂ් ක්‍රමයට එම්බාම් කරනවා. එතකොට අර නිකොඩීමස් කියලා සැන්හෙඩ්‍රින් එකේ හිටපු ප්‍රධානියෙක් මේ වෙනකොට හොරෙන් උන්වහන්සේ ගැන විශ්වාස කරා. මොකද අර දේශපාලන බය නිසා එයාත් අරගෙන ආවා ඇලෝවන්ම මේ ජූයිෂ් ක්‍රමයෙන් එම්බාම් කරන හැටි මෙහෙම පාංකඩ අර මේව පාංකඩ තියලා අර ස්පයිසස් තියලා මෙහෙම බෙලනවා. ඉතින් ඔළුවත් වෙලෙනවා. ඉතින් බැරි වෙලාවකද හුස්ම ටිකක් තිබුණා නම් තිබුණේ නැහැ. පපුහර ඇන්නනේ. තිබුණත් මේ එම්බාම් ක්‍රමයට හුස්ම ඔක්කොම නැති වෙනවා. ඊට පස්සේ තමයි අර ගල් ගුහාවේ දැම්මේ. වෙන මොනවද මට මේ ගැන කියන්න තියෙන්නේ මෙඩිකල් සාක්ෂි හැටියට. ඉතින් ඇත්තෙන්ම එතුමා මැරුණා. ඊට පස්සේ ඇත්තෙන්ම එතුමා ජීවත් වුණා කියන සාක්ෂි ඒකට ටෙක්ස්චුවල් සාක්ෂි ඒ පොතෙන්ම බලන්න එපා. 4 දිනක් මේක රෙකෝඩ් කරා මැතිව් මාක් ලූක් ජොහන්. ඊළඟට සයිමන් ග්‍රීන්ලීෆ් ප්‍රොෆෙසර් සයිමන් ග්‍රීන්ලීෆ් the first professor of law Harvard University. එතකොට ඒක සයිමන් ග්‍රීන්ලීෆ් කියන එක බලන්න. සයිමන් ග්‍රීන්ලීෆ්. එයාවත් Google කරලා එයා මොනවද ලියලා තියෙන්නේ the evidence of the gospel ගැන. ඒකත් Google කරලා බලන්න පුළුවන්. ඉතින් එයා ඔක්කොම මේ පොත ප්‍රොෆෙසර් of law හැටියට කියවලා කිව්වා මේ එවිඩන්ස් බැලුවාම මේවා admissible in a court of law. මේ එවිඩන්ස් මොකද එවිඩන්ස් එක ඇත්තෙන්ම මෙයා මැරුණාද? මැරිලා ඊළඟට ඇත්තෙන්ම මෙයාගේ ශරීරය හොයාගන්න බැරි වුණාට. මොකද යෙරුසලම කියන්නේ ලොකු නගරයක්. ගොඩාක් ජනාකීර්ණ නගරයක්. බොඩි එකක් හංගන්න පුළුවන් නගරයක් නෙමෙයි ජෙරුසලම කියන්නේ. ගඟක්වත් නැහැ ඒක දාලා පා කරලා අරින්නවා. ඉතින් එයාගේ සාක්ෂිය නම් ඇත්තෙන්ම එයා මරණයනොත් උත්තානෙ වුණා. හැබැයි ඒක අර ඊස්ටර් සන්ඩේට මම පොඩි ටෝක් එකක් දෙන්න බලන්නම් ඒ ගැන. අද තියෙන එකෙන් අපි වෙන මොනවද කියන්න තියෙන්නේ? එයාගේ ඩෙත් එක බලන් හිටියේ සෙන්චුරියන්. කිව්වලු මේ ඇත්තෙන්ම ගෝඩ් තමයි කියලා. ඒක ඉතින් අර දේව වචන තියෙන දෙයක්. ඒ අනුව පොතක් තියෙනවා ලොයිඩ් සී ඩග්ලස්ගේ රෝබ් කියලා පොතක් තියෙනවා. ඒ උන්වහන්සේගේ මරණය අලලා ලියපු පොතක්. එතකොට පයිලට් මොකද උනේ මේ සිද්ධියට? ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උසාවි සිද්ධියට ටික කාලයකට පස්සේ මේ සීස වෙනස් වුණා. වෙන සීස කෙනෙක් ඇවිල්ලා පයිලට්ව මේ ජීවිතේ නැති වුණා. මොකද පයිලට් එච්චර ඉස්සෙල්ලා සීසට පක්ෂපාත නිසා පස්සේ ආපු සීස පයිලට්ව දිවි නැසුවා. ඒක දන්නවනේ when you're high in politics things like that happen in those days yeah. ඉතින් ওই ටික තමයි මේ මහසිකුරාදා ගැන කියන්න තිබෙන්නේ. උන්වහන්සේ කුරුසියේ වචන 7ක් කිව්වා. පළවෙනි වචනය Father forgive them for they do not know what they do. පළවෙනි වචනේ පියාණන් උන්ට කමා කළ මැනව ඔවුන් කරන්නේ කුමක්දයි දන්නේ නැත. අන්තිම වචනේ it is finished. ඒ කියන්නේ මේ නඩු විභාගය තීන්දුව කරා. මොකද්ද නඩු විභාගය? එක සම්පූර්ණයෙන් පවිත්‍ර ජීවිතයක් අපවීමෙන් දණ්ඩනය ගෙවීමෙන් අනිත් අයට හිමි යුතු දඬුවම උන්වහන්සේ තමන් පිටම බාරගත්ත කියන දණ්ඩනය. අපි සියල්ලෝම බැටළුවන් මෙන් නොමගව ගිය එතුමා අප උදෙසා අපේ දණ්ඩනය විඳි බැවින් අපිව දැන් නඩු විභාගයෙන් නිදහස් කරනවා කියන එක තමයි මේ කුරුසි පූජාවට අදාළ නඩු කතාව. මම හිතන්නේ මම කතා කරා ඇති කියලා මේ ගැන. So this is the story of the tribunal of Good Friday. Sorry if you missed it. I have done it in Sinhala. Today at 2 p.m. or 3 p.m. I hope to do this in the English language. Thank you for listening.